හෙලො කොහොමද අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න RAV YouTube channel එකත් එක්ක. ඉතින් ඕපී වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක තමයි අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කරා මොකක්ද MVC ආකිටෙක්චර් කියන්නේ, ඒ වගේම කොහොමද database connection එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ගොඩක් අය කියලා තිබ්බා ගොඩක් අය සාර්ථකව ඒ ටික කරගෙන තිබ්බා. ඉතින් සමහර කට්ටියට errors එහෙම ඇවිල්ලා තිබ්බා කීපයක්. ඉතින් ඒ errors හදාගන්න මම පුළුවන් විදිහට ඒගොල්ලන්ට කියලා දුන්න මොනවාද errors තියෙන කියලා. ඉතින් මෙතනින් ඉස්සරහට ප්‍රෝග්‍රෑම් අපි දැන් මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දී තවත් ගොඩක් errors ඉස්සරහදී ඉන්න පුළුවන්. ඉතින් ඒ errors ආවට පස්සේ පොඩ්ඩක් ඕගොල්ලෝ ඒ error එක මොකක් හරි දැන් error එකක් throw කරාට පස්සේ ඒ error එක ගිහින් පොඩ්ඩක් Google එකේ ගහලා බලන්න බොහෝ දුරට ඒ error එක මොකක්ද කියලා සහ error එකට මොකක්ද තියෙන solution එක කියලා ඕගොල්ලන්ටම හොයාගන්න පුළුවන්. Google එකකින් සමහර සාමාන්‍ය සමහර දේවල් ඕගොල්ලෝ දන්නේ නැති errors කොහොමද handle කරන්නේ ඒවට මම පුළුවන් කට්ටියට answers දීලා ඒවා විසඳලා දැම්මා. සහ ගොඩක් අයට මේ ඊළඟ වීඩියෝ එක ඉක්මනට දෙන්න ඕන නිසා මම ඔන්න අදම රෙකෝඩ් කරලා ඒ කියන්නේ දවසින් දවසවත් වීඩියෝස් දාන්න තමයි තීරණය කරේ. හරි. ඉතින් අපි මේ ඉන්නේ අපි දැන් ගිය වීඩියෝ එකෙන් හදාගත්තු login form එකේ මම කිව්වා login form එකක් හදාගන්නේ කොහොමද, ඒ වගේම කොහොමද validation part එක වෙන්නේ, Java class එකක් use කරලා database connection එකක් හදාගන්නේ කොහොමද, ඒව ටික අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මම කිව්වා මේ විදිහට password එක ගහලා enter කරාට පස්සේ අපේ password එක හරිනම් අපේ data ටික මේ විදිහට table එක පෙන්වන්න තමයි අපි හදාගත්තේ. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න යනවා තවත් importantම operation එකක් ගැන. ඒ තමයි insert operation එක. ඉතින් ඔයගොල්ලන්ගේ project එකට අනිවාර්යෙන් insert එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ insert operator එක කොහොමද හදාගන්නේ කියන එක තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ MVC architecture එක use කරලා. ඉතින් මම පොඩ්ඩක් diagram එකක් ඇඳලාම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද අපි අද හදන්න යන්නේ කියලා. ඉතින් මම හදාගන්න යන්නේ අද කස්ටමර් කෙනෙක්ව, ඒ කියන්නේ අලුතෙන් එන කස්ටමර් කෙනෙක්ව අපේ database එකේ store කරන්නේ කොහොමද? ඉතින් ඔයගලන්ට database එක පැත්තට ගියොත් ඔයගලන්ට පේනවා ඇති අපි ගිය වීඩියෝ එකේදී මෙන්න මේ data ටික මෙන්න මේ ID 1 2 3 කියන data තුන insert කරගත්තේ මෙන්න මේ SQL workbench එකේ ඇතුළේ. ඔයගලන්ට මතක ඇති insert into කියන command එක දීලා මේ data insert කරගත්තට පස්සේ තමයි අපේ මේ data ටික මේ විදිහට table එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙනවා කොහොමද web page එකක් use කරලා එහෙම නැත්නම් web application එකක් use කරලා මේ වැඩේ මේ විදිහට කරගන්නේ කියලා. හරි. ඉතින් අපි diagram එක කොයි වගේද අපි කරන්න යන්නේ කියලා බලලා ඉමු. ඒක ඔයගොල්ලන්ට code part එක කරගෙන යනකොට වඩාත් හොඳට පැහැදිලි වෙයි. හරි. ඉතින් මම කරන්නේ මුලින්ම අපි හදාගන්නවා මෙන්න මේ විදිහේ JSP page එකක්. මම මේකට හදාගන්නවා create account JSP page එක. මේක JSP page එක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා JSP එක අයිති වෙන්නේ අපේ view කියන option එකට කියලා. මම කිව්වා MVC කියලා කියන්නේ model controller view කියන එක. ඒකේ view කියන එකට තමයි මෙන්න මේ JSP කියන එක අයිති වෙන්නේ. ඊට පස්සේ මම හදාගන්න මෙන්න මේ JSP page එකේ customer ට එයාගේ data name එක, email එක, ඒතරින් ගියාම phone number එක, customer name, මේ කියන්නේ customer ID එක, password එක දෙන්න form එකක් හදාගෙන ඒ form එක මේ විදිහට submit කරන්න button එකකුත් හදාගන්නවා. ඉතින් මෙන්න මේ submit button එක customer එහෙම නැත්නම් user submit කරාට පස්සේ මෙන්න මේ data ටික මේ enter කරන මෙන්න මේ data ටික pass වෙනවා අපේ controller class එකට. මම කිව්වා controller කියන එක අපේ MVC එකේ දෙවෙනියට තියෙන controller class එක. මම කිව්වා control එකෙන් කරන්නේ අපේ model එකයි අපේ view එකයි අතර දේවල් control කරන එක තමයි controller class එක. ඒ වගේම මම කිව්වා මේ controller class එක හදාගන්නේ servlet use කරලා කියලා. ඉතින් මම මේ program එකේදී හදාගන්නවා customer insert servlet එකක්. ඒකේ නම මම දෙන්නම් customer insert කියලා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නමකින් ඒක හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී කරන්නේ මෙන්න මේ JSP page එකේ ගහන customer enter කරන details ඔක්කොම මෙන්න මේ විදිහට pass කරගන්නවා අපේ customer insert servlet එකට. name එක, email එක, එතනින් ගියාම phone number එක, username එක, එතනින් ගියාම password එක මේ ඔක්කොම මේකට ගන්නවා. අරගෙන මම හදාගන්නවා entity class එක. එහෙම නැත්නම් model එකක් හදාගන්නවා මෙන්න මේ විදිහට customer db util කියලා. ඔයගොල්ලන්ට මතක ඇති ගිය පාර හදාගත්ත customer db util කියලා model class එකක්. ඉතින් ඒ model class එකම තමයි මම මේ වීඩියෝ එකටත් use කරන්නේ.
ඉතින් මම මේ විදිහට හදා ගන්නවා customer db util කියලා. customer db util මේක තමයි අපේ model එක. ඉතින් මේකෙන් තමයි අපි database connection එක හදන්නේ. මේ තියෙන අපේ database එක. මෙන්න මේ database connection එක හදලා අපේ මෙන්න මේ servlet එකේ ඉඳලා pass වෙලා එන values ටික. ඒ කියන්නේ දැන් JSP page එකේ ඉඳලා servlet එකට මේ data ටික pass වෙනවා. ඊට පස්සේ මේ data ටික servlet එකේ ඉඳලා name එක, email එක, password එක, username එක, phone number එක මේ ඔක්කොම අපේ model එකට pass වෙනවා. pass වුණාට පස්සේ මෙන්න මේ model එකෙන් customer db util කියන model එකෙන් තමයි අපේ database එකට මේ විදිහට ඒ data insert කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ data ටික insert කරන්නේ. ඉතින් insert කරාට පස්සේ අපි ආය යවනවා data ටික හරි ඔන්න insert වුණා කියලා response එකක් යවනවා අපේ servlet එකට. ඒ response එකට පස්සේ මම හදා ගන්නවා normal page එකක්. අපි ඒ normal page එකක් හදාගෙන ඒ normal page එකේ මම display කරනවා success කියලා. හරි success කියලා display කරනවා. ඒකත් JSP page එකක්. ඉතින් customer නැත්නම් අපේ user ට පේන්නේ එයා මෙන්න මේ data ටික insert කරන එකයි. ඒ data ටික insert කරාට පස්සේ මෙන්න මේ success කියන message එකයි විතරයි. බැරි වෙලාවත් අපේ data හරියට insert වුනේ නැත්නම් මම මෙතන unsuccess කියලා පෙන්නනවා. ඒක තමයි මම අද හදන්න යන program එක. හරි. ඉතින් මම හිතනවා මේ diagram එක ඔයගලන්ට තේරෙන්න ඇති කියලා. ඉතින් මේකට තමයි MVC කියලා කියන්නේ ඔයගලන්ට මතක ඇති model view controller. මේ model එක, මේ තියෙන view එක, මේ තියෙන control එක. හරි. අපි දැන් බලමු කොහොමද data insert page එකක් හදාගන්නේ කියලා. හරි. ඉතින් මම කිව්වා මුලින්ම අපි හදාගන්නේ JSP page එක කියලා. හරි. මම මේ ගිය වීඩියෝ එකේ කරපු ටික close කරගන්නවා. හරි. ඉතින් මම හදාගන්නවා web content folder එක ඇතුලේ මෙන්න මේ විදිහේ JSP page එකක්. ඒ page එකට මම දෙනවා customer insert කියලා. customer insert.jsp. හරි. මම මේ විදිහට JSP page එක හදාගන්නවා. හදාගෙන මම කරනවා හදනවා form එක. ඒ form එකේ තමයි මම user ට enter කරන්න ඕනේ මොනවද කියන ටික දෙන්නේ. හරි. ඉතින් මම normal HTML form එකක් මෙන්න මේ විදිහට හදාගන්නවා. මම action එක දැනට hash කරලා තියාගන්නම්. මම පස්සේ action එක මොකක්ද කියලා දෙන්නම්. ඉතින් මේකේ method එක විදිහට මම use කරන්නේ post method එක. මෙන්න මේ විදිහට post method එක මම මේ විදිහට use කරනවා. හරි. ඊට පස්සේ මම දෙන්න ඕනේ අපේ user ට එයාගේ name එක, email එක, phone number එක, username එක, password එක enter කරන්න. හරි. ඉතින් මම හදාගන්නවා මේ විදිහට name. ඒකට මම දෙනවා input type එක. input type equal මොකක්ද input type එක? text තමයි input type එක වෙන්නේ. ඊට පස්සේ ඒකේ name එක මම මේ විදිහට දෙනවා name කියලා. හරි. ඔන්න ඔය විදිහට පළවෙනි එක දෙනවා. ඊට පස්සේ මම break tag එකකුත් දාගන්නවා. ඉතින් ඊළඟට මම user ට දෙනවා එයාගේ email එක enter කරන්න. මම මෙතනට දෙනවා මේ විදිහට email කියලා. ඊට පස්සේ input type එකේ ඒකේ text මම මේකේ name එක දෙනවා. ඒ input type එක මම name කරගන්නවා email කියලා. හරි. ඊළඟට මම user ට දෙනවා එයාගේ phone number එක enter කරන්න. මම දෙනවා phone number. ඊට පස්සේ ඒකේ input type එක text ඒ වගේම ඒකේ name එක මම save කරගන්නවා phone කියලා. ඊට පස්සේ ඊළඟ එක තමයි මම user ට දෙන්න ඕනේ එයාගේ user ID එක නැත්නම් user name එක enter කරන්න මෙන්න මේ විදිහට. input type එක text ඒකට මම දෙනවා user ID UID කියලා. අන්තිම එක තමයි password එක මම මේ විදිහට දෙනවා. එයාගේ password එක enter කරගන්න password කියලා. ඒක input type එක password. ඒ වගේම ඒකේ name එක විදිහට මම දෙනවා PSW කියලා. ඊට පස්සේ අන්තිමටම මම මේ data ටික enter කරලා එයාට submit button එකක් දෙනවා ඔබන්න. click කරන්න. හරි මම දෙනවා මේ විදිහට input කියලා දීලා input type එක මම මේ විදිහට දෙනවා submit කියලා. ඉතින් මේ part එක ඔයගොල්ලෝ දන්නවා HTML form එකක් කොහොමද හදාගන්නේ කියලා. මොකද ගිය sem එකෙත් අපි website හැදුවා සහ ඉතින් ගිය video එකෙත් මම sub form එකක් හදන විදිහ කියලා දුන්නා login form එක කොහොමද හදාගන්නේ කියලා. මම මේකේ name එක විදිහට දෙනවා submit කියලා. ඒ වගේම value එක දෙනවා create customer කියලා. හරි. හරි. ඕක තමයි
අපේ ෆෝම් එක වෙන්නේ. හරි අපි පොඩ්ඩක් මේක අපේ සර්වර් එකේ රන් කරගෙන බලමු වැඩ කරනවාද කියලා. හරි ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේක තමයි අපේ ෆෝම් එක වෙන්නේ. මේක ක්ලික් කරාට පස්සේ අපේ data ටික පාස් වෙනවා. හරි. ඉතින් අපි අපේ පළවෙනි පාර්ට් එක හදාගත්තා. ඒ කියන්නේ මෙන්න මේ JSP page එක create කරගන්න එක අපි ඔන්න හදාගෙන ඉවරයි. දැන් අපි හදාගන්න යන්නේ මෙන්න මේ customer insert කියන servlet එක. එහෙම නැත්නම් controller class එක. අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. හරි. close කරමු. හරි. දැන් අපි web content එකේ ඉඳලා යනවා මෙන්න මෙතන Java resources කියන folder එක ඇතුළට. ඒකේ src ඒකේ com.customer කියලා package එක ඇතුළට ගිහලා මම right click කරලා new servlet එකක් හදාගන්න. servlet class එකක්. මම මේ servlet class එකට නම දෙනවා customer insert. customer insert. ඉතින් next ඊට පස්සේ මම form එක පාස් කරන්නේ post method එකෙන්. ඒක නිසා මම do get method එක අයින් කරලා do post method එකට විතරක් මම හදා ගන්නවා අපේ servlet class එක. මම මේකේ comment ටික මේ විදිහට අයින් කරලා දා ගන්නවා. හරි. ඉතින් මේ තියෙන අපේ servlet class එක. ඉතින් මෙන්න මේ servlet class එකේ ක්‍රමයක් තියෙන්න ඕනේ. අපේ user මෙන්න මේ submit button එක ඔබලා submit button එක click කරලා ඒ data ටික මෙන්න මේ විදිහට pass කරාට පස්සේ මෙන්න මේ pass කරන data අල්ල ගන්න ක්‍රමයක් තියෙනවා. මේ pass කරන data ටික මෙන්න මේ servlet එකට තියා ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් මම කරන්නේ මෙන්න මේ විදිහේ variables ටිකක් හදා ගන්න. මේ method එක ඇතුලේ මේ do post කියන method එක ඇතුලේ variables කීපයක් හදා ගන්නවා. ඉතින් මම හදා ගන්නවා name එක store කරගන්න variable එක. මම දෙනවා string name. ඊට පස්සේ කොහොමද මම name එක store කරගන්නේ? ඉතින් ඔයාලට මතක ඇති දැන් මේක ඉඳලා දැන් ඔන්න name එක මේ විදිහට pass වෙලා එනවා. හිතන්න යන්කෝ. මෙන්න මේ විදිහට name එක ඔන්න දැන් pass වෙලා එනවා මෙතනට. ඉතින් name එක pass වෙලා ආවට පස්සේ මෙතන ඒ name එක save කරගන්න එපේ. ඉතින් ඒ save කරගන්න මම පොඩි method එකක් use කරනවා. ඒ method එක තමයි මම use කරන request .get parameter. ඊට පස්සේ මෙන්න මේ parameter කියන මේ method එක ඇතුළේ get parameter කියන method එක ඇතුළට අපි දෙන්න ඕනේ අදාළ input type එකේ name එක. ඒත් ඔයගලන්ට පේනවා අපි මුලින්ම දැන් save කරගන්න යන්නේ name එකනේ. ඉතින් name එකේ input name කියන input type එකේ name එක දෙන්න ඕනේ. ඉතින් මම name එක විදිහට දාලා තින්නේ මෙන්න මේ name කියන එකම තමයි. ඉතින් මෙන්න මේ මම මේ highlight කරන එක තමයි මෙන්න මේකේ double quotes ඇතුළේ දෙන්න ඕනේ. මම මේ විදිහට දෙනවා name කියලා. හරි. ඊළඟට මට save කරගන්න ඕනේ email එක. මම මේකට string email කියලා දෙනවා. ආයි මම use කරන්නේ request.get parameter. මට ඕනේ parameter එක ගන්න. parameter name එක මොකක්ද? parameter name එක email එකේ මම මෙන්න මේ highlight කරන email කියන එකම තමයි. අපේ name එක තමයි parameter එක ඇතුළට pass කරන්නේ. මම දෙනවා email කියලා. හරි. ඊළඟට අපි use කරන අනිත් variable එක phone number එක. phone number එක මම දෙනවා request.get parameter name එක අපේ මොකද්ද? phone කියන එක තමයි අපේ parameter name එක වෙන්නේ. ඉතින් මම මේ විදිහට දෙනවා මෙතනට phone කියලා. හරි. ඊළඟ එක තමයි username එක save කරගන්න තියෙන variable එක. මම දෙනවා username කියලා දීලා request.get parameter මම දුන්නේ user id කියලා. uid කියලා තමයි මම මේකේ parameter name එකට දුන්නේ. ඔයගොල්ලන්ට පොඩ්ඩක් මෙතනට ගියොත් බලා ගන්න පුළුවන් මෙන්න මේ uid කියන එක තමයි මම මෙතනට දුන්නේ. ඉතින් අපේ අන්තිම variable එක තමයි password එක save කරගන්න ඕනේ variable එක. මම මෙතන දෙනවා password equal request.get parameter. ඉතින් parameter එක මම දුන්නේ psw කියලා. ඔයගොල්ලන්ට මතක ඇති මෙතන මම ගියා name එක මම දීලා තියෙන්නේ psw කියලා. හරි. ඉතින් ඔන්න අපේ data ටික කියන්නේ අපේ JSP page එකේ ඉඳලා variables වල values ටික save කරගන්න අපි හදාගත්ත methods කීපයක් නැත්නම් variables කීපයක් හදාගත්ත මෙන්න මේ විදිහට ඒ data අපේ servlet class එකේ අල්ලලා තියාගෙන ඉන්නේ. හරි. ඒ කියන්නේ දැන් අපි මෙන්න මෙතන ඉන්නේ. අපි ඉන්නේ මෙන්න මේ servlet class එක ඇතුළේ තමයි ඉන්නේ. දැන් මම මෙන්න මේ servlet class එකේ ඉඳලා මෙන්න මේ ගන්න name එක, email එක, එතනින් ගියාම phone number, username, password මෙන්න මේ කියන දේවල් ටික මම pass කරන්න ඕනේ අපේ මෙන්න මේ model එකට. customer db util කියන model එකට pass කරන්න ඕනේ. මොකද ඔයගලන්ට මතක ඇති මම කිව්වා මෙන්න මේ model එක ඇතුලේ තමයි අපි database connection එක හදන්නේ කියලා. ඉතින් ඒක නිසා මම මුලින්ම
සර්වලට් ක්ලාස් එක එහෙම නැත්නම් මෙන්න මේ කස්ටමර් ඉන්සර්ට් කියන සර්වලට් ක්ලාස් එකේ තවදුරටත් ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න කලින් අපේ customer db util කියන ක්ලාස් එක ඇතුලේ මෙතඩ් එකක් හදා ගන්න ඕනේ මෙන්න මේ දේවල් ටික මෙන්න මේ සර්වලට් ක්ලාස් එකේ ඉඳලා පාස් කරන මෙන්න මේ දේවල් ටික අපේ database එකත් එක්ක කනෙක්ට් කරන විදිහට. හරි ඉතින් අපි බලමු කොහොමද customer db util කියන ක්ලාස් එක ඇතුලේ මේ මෙතඩ් එක හදාගෙන ඉම්ප්ලිමන්ට් කරන්න කියලා. හරි. ඉතින් ඔයගලන්ට මතක ඇති අපි ගිය වීඩියෝ එකේ හැදුවා customer db util කියලා මෙන්න මේ තියෙන customer db util කියන මෙතඩ් එක. අපි ඒකේ ගිය වීඩියෝ එකේ හැදුවේ validate කියලා මෙතඩ් එකක්. ඔයගලන්ට මතක ඇති ඒකෙන් validate කරගන්නවා අපේ data ටික. ඊට පස්සේ ඒ data ටික validate නම් අපිව ගෙනියනවා වෙනම page එකකට customer profile කියලා. ඒකේ customer details ඔක්කොම display කරන්න. අපි ගිය වීඩියෝ එකේ කරේ ඒ ටික. ඉතින් ඒ customer ඒ දේ කරපු customer db util කියන class එකම තමයි අපි මෙන්න මේ විදිහට මේ වීඩියෝ එකටත් use කරන්න යන්නේ. හරි. ඉතින් customer db util කියන class එකේ අද අපි use කරන්නේ validate කියන method එක නෙමෙයි. අද අපි use කරන්නේ insert customer කියලා method එකක්. හරි. ඉතින් මෙන්න මේ insert customer කියන method එකෙන් මම කරන්නේ මොකද්ද? අපේ හිතන්න මෙන්න මේ තියෙන අපේ insert customer කියන method එක කියලා. මේ තියෙන අපේ insert customer method එක. මෙන්න මේ insert customer method එකෙන් කරන්නේ අපේ database එකත් එක්ක connection එකක් හදලා මෙන්න මේ දේවල් ටික මෙන්න මේ name එක email එක phone number එක ඒ දේවල් ටික අපේ database එකට insert කරන එක තමයි අපේ මෙන්න මේ insert customer කියන method එකෙන් කරන්නේ. හරි. ඒකෙන් අපි බලමු කොහොමද ඒ connection එක හදාගෙන අපේ data ටික අපේ database එකට insert කරන්න කියලා. හරි. ඉතින් ඒ වගේම මම මෙන්න මේ customer insert කියන method එකෙන් insert customer කියන method එකෙන් එලියට boolean value එකක් return කරනවා. ඒ boolean value එක return කරන්නේ අපේ servlet class එකට. මොකද එතකොට අපි servlet class එකට දැනගන්න පුළුවන් data successව insert වුණාද එහෙම නැත්නම් insert වුණේ නැද්ද කියලා. ඒක නිසා මම boolean value එකක් අපේ මෙන්න මේ insert customer කියන method එකෙන් එලියට return කරගන්නවා. හරි අපි එහෙනම් බලමු කොහොමද ඒ ටික කරගන්නේ කියලා. හරි. මම server එක off කරගන්නම් මේ විදිහට. හරි. ඉතින් මම දෙනවා මෙන්න මේ විදිහට public static මම මොකද static use කරන්නේ මට class name එක විතරක් use කරලා පුළුවන් අපේ method එක access කරන්න servlet එක ඇතුලේ. ඊට පස්සේ මම කිව්වා boolean value එකක් එළියට return කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මෙතනට return type එක boolean කියලා දෙනවා. boolean මගේ method name එක තමයි insert customer. insert customer. ඉතින් මෙන්න මේ insert customer කියන method එක ඇතුලේ අපි අර servlet එකේ ඉඳලා pass කරන මෙන්න මේ servlet එකේ ඉඳලා pass කරන data ටික catch කරගන්න parameters හදා ගන්න ඕනේ. ඉතින් අපිට parameters හදා ගන්න වෙනවා name එක, email එක, phone number එක, username, password insert කරගන්න පුළුවන් විදිහට. හරි. ඉතින් මම මේ විදිහට ගන්නවා string name ඊපස්සේ string email ඒ වගේම string ඊළඟ එක මොකක්ද අපේ phone number එක phone ඊට පස්සේ string අන්තිම එක මොකක්ද අන්තිම එක මේ username එක අන්තිම එක තමයි string password හරි ඔය ටික තමයි අපේ method එකට parameters විදිහට pass වෙන්න ඕනේ. හරි. ඉතින් අපි මේකෙන් boolean value එකක් නේ return කරගන්නේ. ඉතින් මම මේ boolean variable එක හදා ගන්නවා. මම හදා ගන්නවා boolean is success කියලා. is success මම assign කරගන්නවා මේක මුලින්ම false වලට. මම පස්සේ කියලා දෙන්නම් ඇයි ඒක false වලට assign කරගත්තේ කියලා. ඉතින් මම මේක තමයි එළියට return කරන්නේ is success. ඉතින් ඕක තමයි මම එළියට ඇත්තටම return කරන්නේ. හරි. ඉතින් මම දැන් කොහොමද database connection එක හදන්නේ කියලා මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. ඉතින් මම ආයෙ පාරක් පොඩ්ඩක් ඔයගලන්ට එක පැහැදිලි කරලා කියලා දෙන්නම් database connection එක කොහොමද හදන්නේ කියලා. හරි. ඉතින් අපි දැන් හදාගන්න යන්නේ database connection එක. ඉතින් මම කිව්වා database connection එකක් හදනකොට ඔයගලන්ට දේවල් තුනක් ඕනේ. ඔයගලන්ට URL එකක් ඕනේ, ඒ වගේම name එකක් ඕනේ, ඒ වගේම password එකක් ඕනේ. ඉතින් මම කලින් වීඩියෝ එකේදී මෙන්න මේ විදිහට කියලා දුන්නා ඒ ටික හදාගන්න විදිහ. මේ තියෙන අපේ database එකට connect වෙන URL එක, මේ තියෙන අපේ username එක, ඒ වගේම මේ තියෙන මගේ database එකේ password එක. ඉතින් මම මේ ටිකම copy කරලා ගන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් මේ ටිකම use කරන්න පුළුවන්. මොකද අපි password එක database එක මුකුත් වෙනස් කරේ නැහැ.
හරි ඉතින් සහ ඔගලන්ට තවත් දෙයක් කරන්න පුළුවන් ඔගලන්ට පුළුවන් දැන් ඔගලන්ට පේන ඇති මම මෙතනත් database connection එකට variables declare කරා මෙතනත් database connection එකට variables declare කරා ඔගලන්ට පුළුවන් මේ විදිහට සැරින් සැරේ database එකට variables declare කරන්නේ නැතුව මේ ටික ඔක්කොම එකකට දාලා මේ ටික ඔක්කොම එක class එකක් ඇතුළට දාලා අපිට database connection එකක් හදලා ඒක පුළුවන් අපිට ඕනේ නම් use කරන්න අපේ method එක ඇතුලේ. ඉතින් ඒක වඩාත් හොඳයි ඕගලන්ගේ project එක ඇතුලේ ඒක කරනවා නම්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ වගේ ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ part එක කරන්න කියලා. දැනට අපි මෙතන මේ විදිහටම කරමු. මොකද මෙතනදී අපිට ඕනේ data insert කරන part එක ඉගෙන ගන්න ඕනේ නිසා. හරි. ඊට පස්සේ මම හදා ගන්නවා try catch block එකක් මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් try catch block එක තමයි මේක හදා ගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේකෙන් error එකක් එළියට ආවොත් ඒ error එක පෙන්වන්න විදිහක් නැහැ. සහ ඔයගොල්ලෝ මේක try catch block එකක් ඇතුලේ හදාගත්තේ නැති වුණොත් මාක් හරි error එකක් ආවොත් බැරි වෙලාවත් අපේ program එක එහෙම නැත්නම් අපේ system එක සම්පූර්ණයෙන්ම crash වෙලා යනවා. ඉතින් ඒක නවත්ත ගන්න තමයි අපි මෙන්න මේ try catch කියන block එක use කරන්නේ. exception e මම ඊට පස්සේ දෙනවා e.print stack tracer. හරි. ඉතින් මේ try catch block එකෙන් වෙන්නේ ඇත්තටම try කරන්න මෙන්න මේ try block එක ඇතුලේ තියෙන ටික. ඒක try කරගෙන යද්දි මොකක් හරි error එකක් ආවොත් එහෙම නැත්නම් exception එකක් ආවොත් අපේ error එක එළියට print කරන්න තමයි මෙන්න මේ විදිහට මම මේ try catch block එක හදාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මේ ටික මෙන්න මේ අපි ගිය වීඩියෝ එකේ use කරපු මෙන්න මේ ටික මේ විදිහටම use කරගන්න මෙන්න මේ class.phoname කියන එකයි connection එකයි statement කියන එකයි මේ විදිහටම මම ගන්නවා අපේ try block එක ඇතුළට. මොකද ඒ ටික වෙනසක් වෙන්නේ නැති නිසා. ඉතින් වෙනසක් වෙන්නේ අපේ SQL query එකේ. හරි. ඉතින් මට ඕනේ මොකද්ද මේ method එක ඇතුළේදී මට කරන්න ඕනේ අපේ මෙන්න මේ parameters වලින් pass වෙලා එන values ටික මේ parameters වලට assign වෙලා එන values ටික අපේ database එකට දාන්න. අපේ database එකට insert කරන්න තමයි මට ඕනේ. ඒක නිසා මම SQL query එක මෙන්න මේ විදිහට ලියා ගන්නවා. මම දෙනවා string SQL මගේ variable name එක ඊට පස්සේ double quotes ඇතුලේ මම දෙනවා මෙන්න මේ විදිහේ query එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොනවා හරි database එකේ MySQL හෝ Oracle ඒ වගේ ඕනම එකක නැත්නම් ඕනම දෙයක table එකකට data insert කරනකොට අපි use කරන query එක තමයි insert into query එක. ඉතින් මම ඒ query එක මෙතන හදා ගන්නවා. මම දෙනවා insert into මට ඕනේ customer table එකට table name එක ඕගොල්ලන්ගේ දෙන්න. ඊට පස්සේ values ටික pass කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම දෙනවා values කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට bracket එකක් කරලා මෙන්න මේ bracket එක ඇතුලේ තමයි අපිට pass කරන්න ඕනේ values ටික අපි දෙන්න ඕනේ. ඉතින් මම pass කරන්න කලින් පොඩ්ඩක් database එකට ගිහිල්ලා පෙන්නන්නම් ඕගොල්ලන්ට මොනවද අපේ database එකේ තියෙන columns කියලා. ඉතින් අපේ database එකේ තියෙනවා columns 6ක්. ඒ තමයි ID එක, name එක, email එක, phone number එක, username එක, password එක. මෙන්න මේ 6න් මම මෙන්න මේ ID කියන එක තමයි මේ table එකේ primary key එක කරේ. ඒ වගේම මෙන්න මේ ID කියන එක මම auto increment වෙන්න තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක auto increment වෙන්න දීලා තියෙන නිසා මට අපේ class එක ඇතුලේ query එක ලියනකොට මේකට value මේ ID කියන එකට value එකක් දෙන්න ඕනේ නැහැ. ඒ නිසා මම ඒක බිඳුවට sign කරගන්නවා. table එකට data ටික insert වෙද්දී එයා බලලා අදාළ value එක අදාළ ID number එක automatically එයා assign කරගන්නවා. හරි. ඉතින් මම මේ විදිහට දෙනවා පළවෙනි column එක අපේ ID. ඒක නිසා ඒක integer එකක්. ඒ කියන්නේ ඒකට මම value එකක් දෙන්න ඕනේ නැහැ. මොකද ඒක auto increment වෙනවා. ඒක නිසා මම ඒකට බිඳුව කියලා දෙනවා. ඊට පස්සේ මට දෙවෙනි column එක තමයි name එක. ඉතින් දෙවෙනි column එකේ name එකට මම pass කරගන්න යන්නේ මෙන්න මේ parameter name කියන parameter එකේ value එක. ඉතින් මම මේ විදිහට single quotes දෙකක් අරනවා. ඊට පස්සේ මේ දෙක ඇතුලේ double quotes දෙකක් අරනවා. මෙන්න ඒ double quotes දෙක ඇතුලේ plus ලකුණු දෙකක් දෙනවා. අපි මේකට කියනවා concatenate කරනවා කියලා. ඊට පස්සේ මම parameter name එක දෙනවා මෙන්න මේ විදිහට name කියලා. හරි. ඊළඟ table එකේ අපේ තියෙන්නේ email එක save කරගන්න. ඉතින් මම මෙතන single quotes දෙකයි දෙක ඇතුලේ double quotes දෙකයි ඒ දෙක ඇතුලේ plus ලකුණු දෙකයි ඊට පස්සේ මම දෙනවා email කියලා. මොකද අපේ දෙවෙනි column එකේ save කරගන්නේ email එක නිසා. තුන්වෙනි column එක අපේ phone number එක save කරගන්න column එක. මම මෙදිර single quotes double quotes දෙකයි ඒ දෙක ඇතුලේ plus ලකුණු දෙකයි concatenation ඊට පස්සේ phone කියන parameter name එක දෙනවා.
අනිත් එක තමයි අපේ යූසර්නේම් එක. අපේ යූසර්නේම් එකත් මම ඒ විදිහටම සේව් කරගන්නවා නැත්නම් පාස් කරගන්නවා අපේ query එක ඇතුළට. යූසර්නේම් අන්තිම එක තමයි අපේ පාස්වර්ඩ් එක. මම මේ විදිහට දෙනවා සිංගල් කෝඩ් ඩබල් කෝඩ් ඒ දෙක ඇතුලේ ප්ලස්. ඊට පස්සේ මම දෙනවා මේ විදිහට පාස්වර්ඩ් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මෙන්න මේ පැරාමීටර් එකෙන් පාස් වෙලා යන වැලියු ටික අපේ query එක ඇතුළට දාගන්න. හරි. ඉතින් ඔයගලන්ට මතක ඇති අපි ගිය වීඩියෝ එකේදී කරේ වැලිඩේෂන් පාර්ට් එක. ඒකෙදී අපි මෙන්න මේ query එක යූස් කරා. select all from කියන query එක තමයි යූස් කරේ. ඉතින් මේ query එක perform කරන්න මම result set එකක් හදාගත්තා. ඒ වගේම මම යූස් කරපු method එක තමයි execute query කියන method එක. ඉතින් මෙන්න මේ execute query කියන method එක ඔයගලන්ට යූස් කරන්න පුළුවන් select all ඒ වගේ එකකට විතරයි. නමුත් ඔයගොල්ලෝ database එකට data insert කරනකොට එහෙම නැත්නම් මෙන්න මේ insert into කියන query use කරනකොට ඔයගලන්ට මෙන්න මේ execute query කියන එක use කරන්න බෑ. ඔයගලන්ට use කරන්න වෙන්නේ මෙන්න මේ execute query කියන method එක නෙමෙයි. ඔයගලන්ට use කරන්න වෙන්නේ execute update කියන method එක. ඉතින් ඒකෙදි මේ execute update කියන method එකේ result set එකකට නෙමෙයි අපි design කරන්නේ. අපි result set කියලා result set කියන class එකෙන් මෙන්න මේ විදිහට object එකක් හදාගන්නේ නැහැ. ඒ වෙනුවට අපි use කරනවා integer value එකක්. integer variable එකකට තමයි අපි ඒ execute query කියන එකේ execute update කියන එකේ value එක assign කරගන්න යන්නේ. හරි. ඉතින් මම මේ විදිහට හදාගන්නවා integer value එකක් rs කියලා. ඔයගලන්ට කැමති නමක් මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ මම දෙනවා stmt කියලා කියන්නේ මෙන්න මේ අපේ statement එක. ඊට පස්සේ මම මෙතන dot එකක් දෙනවා. මම දෙනවා create execute update එක ඇතුලේ අපේ මෙන්න මේ උඩින් declare කරලා තියෙන SQL query එකේ variable name එක මම මේ විදිහට අපේ execute update කියන method එක ඇතුළට pass කරගන්නවා. හරි. ඉතින් ඔයගොල්ලෝ දෙයක් දැනගන්න ඕනේ මෙන්න මේ execute update කියන method එක ගැන. මෙන්න මේ execute update කියන method එකෙන් values දෙකක් එළියට return කරනවා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් බැලුවොත් පේනවා ඇති. ඔයගොල්ලන්ට return කරනවා values දෙකක්. එකක් තමයි 1 අනිත් එක බිංදුව. 1 කියන එක එළියට return කරොත් අපේ මෙන්න මේ query එක insert into කියන query එක success. ඒ කියන්නේ අපේ database එකට values ටික add වුණා. උනොත් තමයි මෙන්න මේ එක කියන එක එළියට මේ method එකෙන් return වෙන්නේ. බැරි වෙලාවත් අපේ database එකේ table එකට insert උනේ නැත්නම් data insert උනේ නැත්නම් බිංදුව කියන එක තමයි එළියට return කරන්නේ. ඒ කියන්නේ අපේ database connection එක එහෙම නැත්නම් values insert කරන එක unsuccess. එක නම් success, බිංදුව නම් unsuccess. හරි. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම මෙතන boolean value එකක් variable එකක් හදාගත්තා is success. ඒක මම false කියලා තමයි මුලින්ම assign කරගත්තේ. ඊට පස්සේ මම හදාගන්නවා if condition එකක්. මෙන්න මේ if condition එක ඇතුලේ මම බලනවා අපේ මෙන්න මේ result set නැත්නම් මේ rs කියන variable integer variable එකේ value එක බිංදුවට වැඩිද කියලා. මම දෙනවා rs කියන එක බිංදුවට වැඩිද. ඒක ඔයගොල්ලන්ට මම කිව්වා මෙන්න මේ method එකෙන් execute update කියන method එකෙන් බිංදුවයි 1යි තමයි return කරන්නේ. බිංදුව return කරොත් අපේ වැඩේ unsuccess. එක return කරොත් අපේ වැඩේ success. ඉතින් මට ඕනේ මම if condition එකක් දෙනවා අපේ වැඩේ success ද කියලා බලන්න. if rs එක බිංදුවට වැඩි නම් ඒ කියන්නේ එක නම් මම මෙන්න මේ is success කියන boolean value එක true කරනවා. මම දෙනවා is success equal true කියලා දෙනවා. ඒ කියන්නේ අපේ database එකට data ඇතුළත් වුණා. ඒක නිසා අපේ success එක true වෙන්න ඕනේ. එහෙම නෙමෙයි නම් බැරි වෙලාවත් බිංදුව එළියට return කරොත් is success කියන එක false කරන්න ඕනේ. ඉතින් මම මෙතනට මේ විදිහට දෙනවා else කියලා කියන්නේ අපේ වැඩේ හරි ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අපේ insert into කියන query එක වැඩ කරලා නැහැ. මොකක් හරි error එකක් වෙලා. එහෙම වුණොත් මම is success කියන එක false කරනවා. ඉතින් ඒ ටික false වෙනවා. මෙන්න මේ විදිහට අපේ is success කියන boolean variable එකේ values වෙනස් වෙනවා. අපේ මෙන්න මේ query එක මත. ඉතින් අන්තිමට මොකද වෙන්නේ මේ ටික කොහොම ඉවරනාට පස්සේ අපේ is success කියන boolean variable එකේ value එක එළියට return කරනවා අපේ මෙන්න මේ insert customer කියන method එකේ. ඉතින් ඔන්න ඕක තමයි අපේ මෙන්න මේ model එකේ අපි දැන් මේ කතා කරපු insert customer කියන model එකේ නැත්නම් method එකේ implementation එක වෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන්
මේ විදිහට database connection එක හදලා මෙන්න මේ insert into query එක ලියන්න ඒ insert customer කියන method එක ඇතුලේ. හරි. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ implementation එක තේරුම් ගන්න ඇති කියලා. මොකද මම මෙතන කරේ කියලා. හරි. ඉතින් අපි මෙන්න මේකත් දැන් ඔන්න හදාගෙන ඉවරයි. අපි මෙන්න මේ model එකත් හදාගෙන ඉවරයි. දැන් ඉතුරු වැඩ ටික තියෙන්නේ අපේ controller class එකේ නැත්නම් servlet එකේ. ඉතින් මම දැන් servlet එකට ගිහිල්ලා මෙන්න මේ customer db util කියන class එකේ තියෙන මෙන්න මේ insert customer කියන method එක call කරගෙන ඉන්නවා. හරි. මම යනවා අපේ insert customer insert කියන servlet එකට. ඊට පස්සේ මම අපේ මෙන්න මේ customer db util කියන එක ඇතුලේ තියෙන insert customer කියන method එක call කරගෙන ඒ method එකේ parameters ටිකට මෙතන parameters ඕනේ. ඒ parameters ටිකට අපි මෙන්න මේ values ටික pass කරගෙන ඉමු. හරි. මම මේ විදිහට දෙනවා customer db util customer db util dot ඔයගොල්ලෝ මෙන්න නැති dot එක තිබ්බ ගමන් insert customer කියලා අපිට method එක මේ විදිහට පෙන්නනවා. අපිට ඒ class එක විතරක් use කරලා ඒක method එක access කරන්න පුළුවන්. මොකද අපි හදලා තියෙන්නේ static method එකක් නිසා. මම මේ විදිහට insert customer කියන එක දෙනවා. ඉතින් ඒකේ parameters වලට මෙන්න මේ තියෙන name එක, email එක, phone number එක, username එක, password එක මේ විදිහට මම pass කරගන්නවා. මෙන්න මේ විදිහට කමා දාලා. හරි. ඉතින් මම කිව්වා මේ method එකෙන් මෙන්න මේ insert customer කියන method එකෙන් return කරන්නේ මේ boolean value එකක් කියලා. ඒ කියන්නේ true the false ද කියලා තමයි ඇත්තටම return කරන්නේ. ඉතින් ඒ return කරන value එක මට අල්ලගන්න variable එකක් තියෙන්න ඕනේ. ඒක නිසා මම හදා ගන්නවා මෙතනත් boolean value එකක්. මම හදා ගන්නවා boolean is true කියලා. is true කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනට කැමති boolean value එකක් දෙන්න මේ variable name එකක් දෙන්න පුළුවන්. මම දෙන්නේම දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම බලනවා මම මේ is true කියන මෙන්න මේ boolean value එක සමාන කරගන්නවා assign කරගන්නවා අපේ මෙන්න මේ method එකෙන් insert customer කියන method එකෙන් return වෙලා එන boolean value එකට. මම ඊට පස්සේ දෙනවා is true මෙන්න මේ විදිහට is true කියන boolean value එකට මෙන්න මේ customer db util කියන class එක ඇතුළේ තියෙන insert customer method එකෙන් return වෙලා එන value එක assign කරගන්නවා. ඊට පස්සේ මම if condition එකක් දෙනවා. මෙන්න මේදී if condition එකක් දෙනවා. if is true if is true equal true. ඒ කියන්නේ අපේ database connection එක success නම් මම කිව්වා අපේ මෙන්න මේ is success කියන variable එකේ value එක true වෙන්නේ අපේ database connection එක success වුණොත් විතරයි. කියන්නේ මෙන්න මේ insert into query එක success වුණොත් විතරයි true වෙන්නේ. එහෙම නැතුනොත් false වෙනවා කියලා. ඉතින් මම මෙතන මේක true කියලා බලන්නේ if condition එකෙන් මෙන්න මේක true කියලා බලන්නේ අපේ database connection එක success ද කියලා බලන්න තමයි මේක true ද කියලා බලන්නේ. මේ සමානයි ලකුණු දෙකක් බලන්නේ මේ is true කියන variable එක. ඒ කියන්නේ is true කියන variable එකේ value එක එන්නේ අපේ මෙන්න මේ insert customer කියන method එකෙන්. ඒකෙන් variable is true කියන method එකට අපේ මෙන්න මේ insert customer කියන method එකෙන් return වෙන value එක assign වුණාට පස්සේ අපි බලනවා ඒ assign වුණු value එක true ද. එහෙම true කියලා කියන්නේ අපේ database connection එක success, අපේ database එකට data insert වෙලා තියෙන්නේ කියන එක තමයි ඔතනින් එන්නේ. හරි. ඉතින් අපේ is true කියන variable එකේ value එක true නම් ඒ කියන්නේ අපේ database connection එක success, data ඔක්කොම insert වෙලා තියෙන්නේ. එහෙම insert වෙලා නම් තියෙන්නේ මම මේ අපේ servlet එකේ ඉඳලා අපේ මෙන්න මේ customer insert කියන servlet එකේ ඉඳලා වෙනමම JSP page එකකට අපේ user redirect කරනවා. ඒ JSP page එකේ මම නිකම්ම h1 tag එකක් නැත්නම් header tag එකක් දාලා දිනවා data insert success කියලා. ඉතින් ඒක මම කොහොමද කරගන්නේ කියලා දෙන්නම්. ඉතින් ඕගලන්ට servlet එකකින් ඉඳලා තව JSP page එකකට navigate වෙන්න නම් ඕගලන්ට use කරන්න පුළුවන් request dispatcher කියන class එක. මම මේ විදිහට දෙනවා request dispatcher මම මෙතනට variable name එක මේ විදිහට දෙන්න equal ඊට පස්සේ මම දෙනවා request dot අපි දෙනවා get request dispatcher ඊට පස්සේ මම දෙනවා අපේ navigate වෙන්න ඕනේ page එක. මම එහෙම වුණොත් page එකක් හදනවා. ඒ කියන්නේ අපේ database connection එක success නම් success.jsp කියලා මම ඉස්සරහදී එක හදන්නම්.
ඒකට සක්සස් නම් ඒ විදිහට success.jsp කියන එකට navigate වෙන්න. ඊට පස්සේ මම මෙතනට දෙනවා අපේ request dispatcher එකේ object name එක dis forward ඊට පස්සේ ඒකේ arguments දෙකක් ගන්නවා කියලා මම කලින් වීඩියෝ එකේ කිව්වා. එකක් request එක අනිත් එක response එක. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ඕගලන්ට පුළුවන් ඒක navigate කරගන්න වෙනමම page එකකට. කියන අපේ database connection එක ඔක්කොම success නම් වෙන page එකකට navigate වෙන්න. බැරි වෙලාවත් අපේ database connection එක success උනේ නැත්තම්. ඒ කියන්නේ else part එක. මම එතකොට ආයි request dispatcher එකක් හදා ගන්නවා. request dispatcher එකක් හදා ගන්නවා. dis2 කියලා. ඊට පස්සේ මම දෙනවා මේ විදිහට request dot get request dispatcher. මම ඒකට දෙනවා unsuccess.jsp. ඉතින් මට තව JSP pages දෙකක් හදා ගන්න වෙනවා. ඒ කියන්නේ මම දෙනවා dis2.forward get request අනිත් එක response. හරි. ඉතින් අපි දැන් මෙන්න මෙතන වැඩේ හදාගෙන ඉවරයි. කියන්නේ අපේ මෙන්න මෙතන servlet class එකෙත් වැඩ ටික ඉවරයි. ඒ වගේම db util එකෙත් වැඩ ටික ඉවරයි. customer insert කියන JSP page එකෙත් වැඩ ටික ඉවරයි. ඉතින් මට තව JSP pages දෙකක් හදා ගන්න තියෙනවා. එකක් success කියලා පෙන්වන්න, අනිත් එක unsuccess කියලා පෙන්වන්න. හරි. ඉතින් මම මේ දෙක මේ විදිහට හදා ගන්නවා. මම යනවා ආයි web content folder එක ඇතුළට ගිහිල්ලා අලුතෙන් JSP page එකක් හදා ගන්නවා success.jsp කියලා. ඊට පස්සේ මම මේකේ header එකක් දෙන්නම් h1 tag එකක් දීලා මම දෙන්නවා success කියලා. success කියලා print කරගන්න තමයි මට ඕනේ. ඉතින් මම ඒක සරලවම මේ විදිහට දෙනවා. ඊට පස්සේ අනිත් page එක තමයි unsuccess.jsp. මොකද මට ඕනේ ඒක unsuccess නම් unsuccess.jsp. ඉතින් මම ඒකේ h1 tag එකක් දෙනවා. මේ විදිහට h1 දෙනවා unsuccess කියලා. එතකොට අපි දන්නා අපේ data හරියට save වුණාද, insert database එකට insert වුණාද, එහෙම නැද්ද කියලා. හරි. ඊට පස්සේ මම කිව්වා අපේ form එක තාම complete නෑ. මොකද මම action එකක් දීලා නෑ. ඉතින් මම කිව්වා ඔයගලන්ට ගිය වීඩියෝ එකේ web xml file එක ගැන. මම කිව්වා මෙන්න මේ web xml file එකෙන් තමයි අපේ JSP page එකයි අපේ මෙන්න මේ controller class එකයි connect කරන්නේ කියලා. ඉතින් මම යනවා අපේ web xml file එකට. ගිහිල්ලා මම අලුතෙන් servlet එකක් හදා ගන්නවා මෙන්න මේ විදිහට servlet. ඊට පස්සේ මම දෙනවා servlet name එක servlet name එක මම දෙනවා customer insert. servlet name එක customer insert. I think මේ customer insert කියන servlet class එක කොහෙද තියෙන්නේ? අපේ මෙන්න මේ com.customer කියන package එක ඇතුලේ. මම දෙනවා මේ විදිහට servlet class එක තියෙන්නේ com.customer. මොකේද තියෙන්නේ? customer insert. අපේ servlet එකේ නම customer insert. මේ තියෙන්නේ මෙන්න මේක තමයි අපේ servlet name. ඉතින් මම ඒක මෙතනට මේ විදිහට දෙනවා customer insert. ඊට පස්සේ මම මෙන්න මේ customer insert කියන servlet class එකට යන්න පාරක් හදන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ආයෙ දෙනවා servlet mapping එකේ අපි දෙනවා මෙන්න මේ විදිහට ආයෙ සැරයක් servlet name එක මොකක්ද? customer insert. ඊට පස්සේ අපි දෙනවා URL pattern එක. URL pattern එක මම දෙනවා hash අපි දෙමු insert කියලා දෙමු. අපි hash insert කියලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ URL pattern එක තමයි අපි අපේ form එකේ action එක විදිහට දෙන්නේ. ඉතින් මම මේක insert කියන එක මෙතනින් මේ විදිහට copy කරගෙන ඊට පස්සේ මම මෙන්න මේ form එක action එක විදිහට insert කියලා දෙනවා. හරි. දැන් අපේ වැඩේ බොහෝ දුරට කියන්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි. හරි. ඉතින් ওই ටික තමයි ඇත්තටම data insert කරගනිද්දී. ඒ කියන්නේ MVC architectures කරලා ඔයගලගේ database එකට data insert කරගනිද්දී කරන්න තියෙන්නේ. හරි. ඉතින් අපි බලමු program එක run කරලා අපේ data හරියට insert වෙනවද? එහෙම data insert වුනේ නැති වුණොත් අර මම කිව්වා success unsuccess page කොහොමද වැඩ කරන්නේ කියලා අපි දැන් බලමු. හරි. ඉතින් මම program එක මේ විදිහට run කරනවා run on server.
හරි ඔන්න අපේ ෆෝර්ම් එක නම් ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් මම මෙතනදී නේම් එක දෙන්නම් ලහිරු ඊට පස්සේ ආගේ ඊමේල් එක lahiru @gmail.com ඇසේ ෆෝන් නම්බර් එක දෙන්නම් 077යි හරි යූසර් නේම් එක මම දෙන්නම් CID009 කියලා ඊපස්සේ පාස්වර්ඩ් එක මම දෙන්නම් LA123 හරි ඔන්න ඔය ටික අපි දෙනවා දැන් බලමු අපි මේක මෙයාව ඉන්සර්ට් කරලා අපේ ඩේටාබේස් එකට data insert වෙනවාද මම කිව්වා data හරියට insert වුණා නම් අපි අර success කියන page එක පෙන්වන්න ඕනේ එහෙම උනේ නැති වුණොත් unsuccess කියලා page එක පෙන්වන්න ඕනේ ඒ දෙකෙන්වත් මොකක්වත් නෙවෙයි නම් එහෙනම් අපේ program එකේ error එකක් තියෙන්න ඕනේ හරි මම මෙතනින් create customer කියන එක click කරනවා ඉතින් ඔයගලන්ට පේන ඇති success message එක මේ විදිහට print වෙනවා කියන්නේ අපේ database එකට මෙන්න මේ ලහිරු කියන එක්කෙනාව add වෙලා තියෙනවා හරි අපි ගිහින් බලමු ඇඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් දැනට ඉන්නේ 3 දෙනයි. අපි මේක ආයෙ පාරක් රන් කරලා බලමු ලහිරුව ඇඩ් වෙලාද තියෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පේන ඇති අපි හිතපු විදිහටම ලහිරු කියන එක්කෙනාගේ data ටික මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. හරිම ලස්සනට කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ කියන්නේ කිසිම error එකක් ආවේ නැහැ. ගිය වීඩියෝ එකේ වගේ අපිට හරිම පැහැදිලිව අපේ data ටික insert වෙලා තියෙනවා. හරි දැන් අපි බලමු අපි ඔයගලන්ට මතක ඇති අපේ තුන්වෙනි වීඩියෝ එකේදී අපි කරේ login එකේනේ login එකේනේ අපි බැලුවේ username එකේ password එක validද කියලා. අපි දැන් බලමු මේ ලහිරුගේ username එකේ password එකයි ගහලා ඒ දැන් අපි දැන් මේ enter කරපු data ටික ඒ page එකේ customer page එකේ පෙන්නනවාද කියලා. ඉතින් ලහිරුගේ username එක CID009 password එක LA123. අපි දැන් බලමු අපේ මෙන්න මේ customer login එක run කරලා ඒ login details දුන්නට පස්සේ එයාගේ ප්‍රොෆයිල් එක හරියට පෙන්නනවාද කියලා. දැන් අපේ CID009 එයාගේ පාස්වර්ඩ් එක LA123. හරි බලමු submit query. ඒක ඔයගලන්ට පේන ඇති ඒ data ටිකත් හරි පැහැදිලිවම අපේ database එකකින් අරගෙන අපේ details ටික හරියටම පෙන්නනවා. ඉතින් ඔන්න ඕක තමයි insert එක වෙන්නේ අපේ program එකේ MVC architecture use කරලා insert කරන්න මෙන්න මේ විදිහට තමයි. ඉතින් මම program එක ආයි පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම් ශනිකව. ඉතින් අපි හදාගත්ත create customer කියලා JSP page එකක්. ඕකේ අපි form එකක් හැදුවා. අපේ customer ට data ටික enter කරන්න. enter කරාට පස්සේ යාගේ submit කරනවා. submit කරාට පස්සේ ඒ data ටික අපේ customer insert servlet එකට යනවා. ඒ servlet එකේ ඉඳලා අපි call කරනවා. ඒ කියන්නේ customer insert servlet එකේ ඉඳලා අපි call කරනවා. අපේ customer db util කියන model class එක ඇතුලේ තියෙන insert customer කියන method එක. ඊට පස්සේ මෙන්න මේ catch කරගන්න data අපි මේකෙන් දැන් අපේ servlet class එකෙන් අල්ලගන්නවනේ අපේ JSP page එකකින් එන්නේ මොනවද කියලා. ඒ අල්ලගත්තු ටික මෙන්න මේ විදිහට pass කරනවා insert customer කියන method එක ඇතුළට. ඒ method එක ඇතුළට pass කරලා අපි බලනවා අපේ database එකේ data ටික insert වුණාද successව. එහෙම success වුණා නම් success කියලා පෙන්වන්නේ page එකට ගෙනියන්න. හැබැයි එහෙම insert වුණේ නැත්නම් unsuccess කියලා පෙන්වන්න page එක unsuccess කියන JSP page එකට ගෙනියන්න කියලා අපි ওই විදිහට දුන්නා. ඉතින් customer db util කියන database connection එක හදන class එක ඇතුළේ තමයි අපි මෙන්න මේ insert customer කියන method එක declare කරේ. ඉතින් මේ තියෙන database එකට connect වෙන්න අවශ්‍ය variable තුන. ඊට පස්සේ අපි try catch block එකක් හදාගෙන අපි database connection එක හදාගත්තා. මේ විදිහට connection එකකින් object එකක් හදලා මේ විදිහට statement එකක් හදාගත්තා create statement. ඊට පස්සේ අපේ SQL query එක තමයි මෙතනදී වෙනස් වෙන්නේ. ඔයගලන්ට data insert කරන්න ඕන නම් ඔයගොල්ලෝ use කරන්න ඕනේ SQL query එක තමයි insert into කියලා කියන්නේ. ඉතින් insert into ඊට පස්සේ ඔයගලන්ගේ table name එක ඊට පස්සේ values කියලා දෙනවා. ඊට පස්සේ පුළුවන් ඔයගලන්ගේ values ටික මේ විදිහට parameters වලින් ඉඳලා එන values ටික මේ විදිහට pass කරන්න. හරි. ඊට පස්සේ මම ඒ වගේම මම කිව්වා ඔයගලන්ට මෙතනදී execute query කියන method එක use කරන්න බෑ. execute query කියන method එක use කරන්නේ සාමාන්‍යයෙන් අපි select all from ඒ වගේ select query එක දෙනකොට තමයි execute query කියන එක use කරන්නේ. ඔයගොල්ලෝ බැරි වෙලාවට තමයි කියලා මෙතන execute query කියන එක use කරොත් ඔයගලන්ට error එකක් බලා ගන්න පුළුවන්. execute වෙන්නේ නැහැ කියලා. හරි ඉතින් execute update එකේ මම කිව්වා values දෙකක් එළියට return වෙනවා. එකක් 1 අනිත් එක බිංදුව. මම කිව්වා 1 කියන එක return වෙන්නේ අපේ data හරියට successful insert වුණා නම් බිංදුව කියලා return වෙන්නේ අපේ data හරියට successful return මේ insert වුණේ නැත්නම් කියලා. ඊට පස්සේ මම හදාගත්ත boolean variable එකක් is success කියලා අපේ data ටික හරියට insert වුණා නම් මම is success variable එකට true කියලා assign කරනවා.
හැබැයි බැරි වෙලාවත් අපේ data හරියට assign වුනේ නැත්තම් මේක false කියලා assign කරගන්න. ඉතින් ඒ is true කියන එකේ අවසාන value එක තමයි අපේ මෙන්න මේ insert customer කියන method එකෙන් එළියට return වෙලා අපේ customer insert කියන servlet එකට මේ විදිහට යන්නේ. හරි. ඉතින් මම දැන් හිතනවා ඔයගලන්ට සරලවම මේ මම කරපු දේ තේරුම් ගන්න ඇති කියලා සහ ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා අහන්න සහ ඔයගලන්ට එන ගොඩක් ප්‍රශ්න ඔයගලන්ට දැන් මේ කරගෙන යද්දි දැන් මේක විතරක් නෙමෙයි දැන් මේකේ ප්‍රශ්න නම් ඔයගොල්ලෝ අහන්න. ඉතින් ඔයගලන්ට ඔයගලගේ ප්‍රොජෙක්ට් එක කරගෙන යද්දි ඔයගලන්ට තවත් අලුත් ගැටලු එන්න ඕනේ. මොකද මටත් ගොඩක් ගැටලු ආවා. ඒ කියන්නේ errors ආවා මේක කරගෙන යද්දි. ඉතින් මම කරේ ඒ එරේක දැන් ඔයගලන්ට බැරි වෙලාවත් එරේකක් ආවොත් මම කරේ ඒ එරේක ගිහිල්ලා මම පොඩ්ඩක් පේස් කරලා බැලුවා Google එකේ ගහලා බැලුවා මෙහෙම එරේකක් තියෙනවා මොකද්ද සොලියුෂන් එක. ඔයගලන්ට බොහෝ දුරට ඔයගලගේ එරේකට සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන් Stack Overflow වගේ වෙබ්සයිට් වල. ඒකේ අනිවාර්යෙන් මොකද ඔයාගේ ප්‍රශ්නෙම තව ලෝකේ කාට හරි කෙනෙක්ට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ එයා සර්ච් කරලා ඒ කියන්නේ Stack Overflow එකේ කට්ටියකින් අහලා තිනවා දන්න කට්ටියකින් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට මොකද්ද මම කරන්න ඕනේ කියලා. ඉතින් දන්න එක්ස්පර්ට් කට්ටියකට ආන්සර්ස් දීලා තිනවා. ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ තේ අතර තියෙනවා නම් ඕගොල්ලන්ටත් පුළුවන් ඒ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ ආන්සර් එක හොයාගන්න. ඉතින් ඒක ගොඩක් හොඳ ක්‍රමයක් තනියම හොයලා ඉගෙන ගන්නවා කියන එක ඒක මොකද්ද කියලා. එතකොට තමයි ඔයගොල්ලෝ අප්ඩේට් වෙන්නේ කොහොමද එරේකට ෆේස් කරන්නේ කියලා. හරි. ඉතින් මම දැන් හිතනවා ඔයගලන්ට මේ ටික හොඳට තේරුම් ගන්න ඇති කියලා. සහ මම අප්ඩේට් එකයි ඩිලීට් එකයි ඉක්මනටම හදලා දාන්නම්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකේ ඔයගලගේ ප්‍රොජෙක්ට් එක කරන යාළුවෝ හැමෝම අතර ෂෙයා කරන්න. ඒ වගේම ඉතින් ඒ වගේම thank you කරන්න ඕනේ අපේ YouTube channel එකට subscribersලා 500ක් පිරුණා ඊයේ. ඉතින් ඒකටත් ගොඩක්ම ස්තුතියි ඔයගලන්ට. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නවට. හරි. ඉතින් එහෙනම් අද මම මෙතන වීඩියෝ එක නවත්තනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.